සන්දෑවක් වේවා ඔබට. අද අපි බලන්න යනවා ඉතා වැදගත් මාතෘකාවක් මේ කොවිඩ් කාලෙට. 7 surfing tips for kids for COVID times. surfing කියන්නේ අර රැල්ල එන්න ඉස්සෙල්ලා ඒකට ලෑස්ති වෙලා ඉන්නම අර surf boards තියාගෙන රැල්ල ඉදිරියට ගිහිල්ලා ඒක උඩින් යන්න. ඒ වගේ දෙමව්පියන්ට මේ කාලේ අවශ්‍ය වෙනවා අවවාද කීපයක්. අපි ඒකට කියමුද යතුරු 7ක්. ළමයින්ට මේ කාලෙදී කොහොමද මේ කොවිඩ් වලින් ඇති වුණු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ සහ ඔබ කොහොමද කොවිඩ් කාලේ ඇති වුණු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ keeping brain bright and the happy hour. මම මේ ගැන විද්වත් විකාශන ගොඩක් කරලා තිබෙනවා. මේක 132 වෙනි එක. මේකට අදාළ ඩිජිටල් සයන්ස් කොවිඩ් සයන්ස් වෙනම ක්ලිප්ස් අවශ්‍ය නම් මට පොඩි WhatsApp එකක් දාන්න ඕන 077 49 59 214. ඉතින් දැන් මේ කාලේ කොවිඩ් සයන්ස් ගැන අපිට කියන්න තියෙන්නේ දැන් ෆයිසර් වැක්සින් එක ගොඩක් ගහලා තිබෙනවා එංගලන්තෙත් ඇමරිකාවෙත්. ඒකේ 3100ක් විතර එක જાතියේ ඇලර්ජික් රියැක්ෂන්ස් තිබෙනවා. සමහර ඇලර්ජික් රියැක්ෂන් තදින් වුණා කියලා තමයි පේන්න තිබෙන්නේ. මේ ඉතින් පළවෙනි සැරේ ඒ වෛරස්ගේ mRNA කෑල්ලක් අපේ ඇඟට ඇතුල් කරලා වැක්සින් එක තුලින් අපේ ශරීරයෙන්ම ඒ ස්පයික් ප්‍රෝටීන් එක නිපදවනවා. අර කුරු තියෙන එකනේ කොරෝනා කියලා කියන්නේ. ඒ ස්පයික් ප්‍රෝටීන් එක නිපදවලා අපේ ඇඟේම අපේම සෛල ඒකට විරුද්ධව ප්‍රතිදේහත් නිකුත් කරනවා. එතකොට ස්පයික් ප්‍රෝටීන් එකත් අපිම හදනවා, ප්‍රතිදේහත් අපිම නිකුත් කරනවා. එතකොට මේ දෙක අතර යම් ගැටණයක් ඇති වෙයි කියලා විද්‍යාඥයෝ බොහොමයක් කියලා තිබෙනවා. ඉතින් අවුරුදු 70 විද්‍යාඥයෝ ජ්‍යෙෂ්ඨ අය මේ ගැන බොහෝ විවේචන ඉදිරිපත් කරලා තිනා. නමුත් දැන් රටබල් කරගෙන යන්නේ මෙඩිකල් ජර්නල් ලැන්සට් වගේ කරගෙන යන්නේ අවුරුදු 45 වගේ අය නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සයන්ස් ක්‍රමයට මේක කරගෙන යනවා. දැන් පෘතුගාලේ වෙලා තිබෙන්නේ සීනියර් ලෝයර්ස්ලයි සීනියර් සයන්ටිස්ට්ලයි සුප්‍රීම උසාවියට මේ ගැන ඉදිරිපත් කළා තිබෙනවා. පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෘතුගාලේ සුප්‍රීම උසාවිය කියලා තිබෙනවා මේ සයන්ස් සාක්ෂි පිළිගත නොහැකි කියලා. ඒ නිසා ෂට් ඩවුන් කරන්න බැහැ කියලා. දැන් ජර්මනියෙත් නෙදර්ලන්තෙත් බෙල්ජියමෙත් ස්විට්සර්ලන්තෙත් සීනියර් ලෝයර්ස්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් සමග එහෙම කේසස් ඉදිරිපත් කරගෙන යනවා. ඊළඟට දැන් ලොකු මේ ආරංචි මාර්ගයක් යනවා අර එංගලන්තයේ අලුත් වැක්සින් ස්ට්‍රේන් එක ගොඩක් බෝ වෙනවා කියලා. දැන් බෝ වීමයි ඇත්තෙන් මේක කොච්චර පැතොජෙනෙටික්ද කියන එක අතර වෙනසක් තිබෙනවා. ඊට අමතරව ඒක හරියටම කොයි ස්ට්‍රේන් එකද පැතිරෙන්නේ කියලා සාමාන්‍ය PCR එකෙන් කරන්න තේරුම් ගන්න බෑ. දැන් මේ PCR ටෙස්ට් කියන්නේ අපේ උගුරෙන් ගන්න ඒ පොඩි ද්‍රව්‍ය 17 සැරයක් සයිකල්ස් වලින් සාන්ද්‍රණය කරාම ඒකයි CT කියන්නේ. එතකොට 17 සැරේ නම් විතර නම් සාන්ද්‍රණය කරන්නේ. ඒ කියන්නේ මේ වෛරස් එකනාගේ mRNA එකේ ජීන්ස් ජෙනෝම් එකේ සීක්වෙන්සස් 3ක් හොයාගත්තම තමයි හරි PCR එක පොසිටිව් වෙන්නේ. ඉතින් 17 සැරයක් විතරක් කරොත් PCR පොසිටිව් වුණොත් ඒක 100%ක්ම සජීවී වෛරසය තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි 25 සැරයක් කරොත් 70%යි ඒක ඇත්ත පොසිටිව්. 30% වෛරසය නැතිවත් පොසිටිව්. ඊළඟට 30 සැරයක් කරොත් ඇත්තටම පොසිටිව් 20%ක් පමණයි. 80%ක් නිකම් පොසිටිව්. ව්‍යාජ පොසිටිව්. ඉතින් ඒකයි මේ PCR ආందోලනය. PCR එකෙන් තමයි මේක මෙහෙවන්නේ. දැන් අද පළ කළා තිබෙනවා ගැවි සංවිධානයෙන්, ඒ බිල් ගේට්ස් සංවිධානයෙන් කොවිඩ් හැදුනත් හරියන්නේ නැහැ වැක්සින් එක ගන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි මේ ෂොට් එකක් අරගෙන බෑ අර එක ස්ට්‍රේන් වලට ගන්න ඕන කියලා ඒගොල්ලෝ දැන් අලුතෙන් මතයක් පළ කරලා තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ මතය ඒගොල්ලෝ පළ කරයි කියලා. මේ පොඩි කෙටි විවරණයක් කොවිඩ් සයන්ස් කොයි තත්ත්වෙද තියෙන්නේ කියලා. නමුත් අද බලන්න යන්නේ අපි 7 tips යතුරු 7ක්. මේ කොවිඩ් කාලේ දෙමව්පිය දරුවන් සමග සැලකිය යුතු. පළවෙනි එක තමයි පැහැදිලිවම ළමයි නිදා ගන්න වෙලාවයි අවදි වෙන වෙලාවයි රැක ගන්න ඕන. මොකද ඒ ස්ලීප් අවේක් සයිකල් එකේ තමයි ළමයිගේ සෞඛ්‍යය තියෙන්නේ. ඉතින්
ඒක ඊටාම වැදගත්. ළමෙක් අවුරුදු 14 ළමෙක් 11 වෙනකොටවත් නිදා ගන්නම අවශ්‍යයි. 6 වෙනකොට නැගිටින්න ඕන. ඒ කියන්නේ ඉරු එළිය සමග නැගිටින්න ඕන. එහෙම තමයි අපේ ඔළුව මොලේ God ඩිසයින් කරලා තියෙන. ඔක්කොම අපේ ක්‍රොනෝබයොලොජිකල් සිස්ටම්ස් උත් ඩිසයින් කරලා තියෙන්නේ ඒක. එහෙමයි. ක්‍රොනෝබයොලොජිකල් කියන්නේ දැන් උදේ අපි නැගිටිනකොට අපේ මොලේ මෙලටොනින් ක්‍රියා කරනවා හැන්දෑව 6 ඉඳලා උදේ 6 වෙනකන්. එතකොට මේ මෙලටොනින් තුලින් ලොකු රාජකාරියක් සිද්ධ වෙනවා අපේ ඔළුවේ. ඊටාම වැදගත් නියුරොලොජිකල් නියුරෝකෙමිකල් ප්‍රොසෙස් එකක්. ඒ ගැන මම ගොඩක් කරලා තිබෙනවා ක්ලිප්ස් ඒවා අවශ්‍ය නැති මට පැහැදිලිව අර WhatsApp නම්බරයට එවන්න ඔබට අවශ්‍ය ක්ලිප් එක. COVID science හරි මෙලටොනින් හරි එහෙම ගබා හරි නම දාලා එවන්න. එතකොට අපි ඒක ඔබට ලැබෙන්න සලස්සන්නම්. ඉතින් උදේ නැගිටිනකොට එන්න අර ඉරු එළිය සමග එන්න මේ මෙලටොනින් අඩු වෙලා අපි එදා උදේ පටන් ගන්න ලෑස්ති වෙනවා ඉන්සියුලින් growth hormone cortisol adrenaline ක්‍රමානුකූලව වැඩි වෙගෙන යනවා මොකද මේ දිවා කාලයේ ජීවිතය සඳහා. ඉතින් ළමෙක් රෑ 2 වෙනකන් ඇහැරගෙන ඉඳලා උදේ 9ට 10ට නැගිට්ටොත් එයා එක පාට ගැසිලා නැගිටිනා වගේ එකක් තමයි අර ඔක්කොම සයිකල් එකට වෙන්නේ. එතකොට ඉන්සුලින් අඩු වැඩි වෙනවා, growth hormone අඩු වැඩි වෙනවා, cortisol adrenaline අඩු වැඩි වෙනවා. ඒක කොහෙත්ම හොඳ නැහැ. එතකොට ඒ ළමයාට ඒක බලපානවා තදට මේ එයාගේ ඩයබටිස් වෙනස් එන්න පුළුවන්, ඉන්සුලින් ස්‍රාවය වෙන හැටි වෙනස් වෙනවා. ඒ නිසා ළමයින්ට මේ ස්ලීප් වේක් සයිකල් එක ප්‍රවේශමෙන් සාදා දීම ඉතාම අවශ්‍ය දෙයක්. ඊළඟට අපිට කියන්න තියෙන්නේ ඒ ළමයට ටයිම් ටේබල් එකක් දෙන්න අවශ්‍යයි. පොඩ්ඩක් ඒ ළමයින්ට ටයිම් ටේබල් එකක් දෙන්න අවශ්‍යයි. හදලා දෙන්න ඕන. ඒ කියන්නේ උදේ 6 ඉඳලා දැන් ඉස්කෝලේ නැති නිසා අම්මයි තාත්තයි ටයිම් ටේබල් එකක් හදලා දෙන්න ඕන. ඒ ටයිම් ටේබල් එකට එකතු කරන්න ඕන ඔබ ළමයා සමග වැඩ කරන දේවල් ඔබටත් ටයිම් ටේබල් එකක් දාගන්න ඕන. මොකද ඒගොල්ලන්ට ඉස්කෝල නැහැ, පාඩම් කරන්න බෑ, ක්‍රීඩා නැහැ, යාළුවෙක් මොන ගහන්න බෑ. ඒ නිසා දැන් දෙමව්පියෝ දැන් ගොඩාක් පුරුදු වෙලා ඉන්නවා ළමයිව ටියුෂන් වලට බාර දීලා එහෙම නැත්නම් එක වලට බාර දීලා නිකන් ඉන්නවා. දැන් මේ කාලේ ඒක කරන්න බෑ. So the timetable is for children and for you. ඒ timetable එක ඔබටත් ළමයින්ටත් ලෙස බාර ගන්න අවශ්‍ය. ඔබ විශේෂයෙන්ම තාත්තා ළමයි සමග වැඩ කරන දෙයක් timetable එකට ඇතුල් කරන්න අවශ්‍යයි. තුන්වෙනි කාරණාව කෑම වේලාව මේ හොඳ පුරුද්දක් ලෙස තබා ගන්න ඕන. පුරුවන් තරම් ළමයි එක්ක කෑම ගන්න වෙලාව උන්ගේ ජීවිතය ගවර්න් කරන්න හොඳ පාලන තන්ත්‍රයකට ශික්ෂණයකට ඇතුල් කරන්න ඕන. ඒ වෙලාවේ කිසිසේත් ටෙලිවිෂන් බලන්න බෑ. ස්මාර්ට්ෆෝන් තියාගන්න බෑ. මොකද කෑම වෙලාවේ තමයි ඔක්කොම හොඳ පුරුදු ඉගෙන ගන්න තියෙන වෙලාව. ඉතින් මේ වගේ කාලෙක මේ කොවිඩ් කාලේ හැමෝටම දැනෙනවා තමයි තර්ජනයක් අසරණ භාවයක්. හැබැයි වැඩිහිටියෝ තේරුම් ගන්න ඕන වැඩියෙන් මේක දැනෙන්නේ තරුණයන්ටයි. ඒ කියන්නේ වෘත්තීය පුහුණුවක් නැති අය සහ ඉස්කෝලේ යන ළමයින්ටයි. ඒ නිසා කෑම වේලාව පාවිච්චි කරන්න ඕන තාත්තයි අම්මයි ළමයින්ගේ ජීවිතය ප්‍රවේශමෙන් මෙහෙවන්න. ඊට අමතරව ටයිම් ටේබල් එකේ කාලේ දාලා තියෙන්න ඕන මේ මොනවද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මේ ළමයා එක්ක හැමදාම තාත්තා මිනිත්තු 15ක්වත් මොන හරි කරන්න ඕන. 15 මදි ඇත්තෙම. හතරවෙනි එක ලොකු ලෙක්චර්ස් දීලා විතරක් හරියන්නේ ළමයින්ට මේ ළමයි එක්ක යෙදෙන ක්‍රම තිබෙන්න. හොඳම ක්‍රමයක් තමයි ටිකක් ක්‍රිකට් ගහන එක. ඒගොල්ලන්ට එපා කියන්නේ නැතුව අර සෙල්ලම් කරන ගමන් ඒගොල්ලන්ගේ ශික්ෂණයට ගේන්න අවශ්‍යයි. මොකද ඒගොල්ලන්ට ඒ මාර්ගයේ ඇහිරිලාම තියෙන නිසා. ඉතින් යම් හේකින් වෙරළට යන්න පුළුවන් කමක් තිබෙනවා නම් අර වෙරළේ සෑන්ඩ් වැලි කැටේ ජ්‍යාමිතික ඇටයක්. ඒක මේ පුදුම ගෝඩ් ඩිසයින් එකක්. ඒකෙන් තමයි අර මුහුදේ මුළු රළම නවත්තන ශක්තියක් වැලි කැට ගොඩක් දැම්මම තියෙනවා. ඉතින් කොහොමද අපිට වැදගත් වෙන්නේ අර සෑන්ඩ් පිට් එකේ සෙල්ලම් කරනවා වගේ මුහුදු වෙරළේ දිවීම ළමයාගේ මොලේ ට්‍රැක්ස් බ්‍රේන් මේ බ්‍රිලියන්ට් වෙන්න හේතු වෙනවා. එතකොට පස්වෙනි එක මම නිතර කියන එක 7 pm happy hour. happy hour එකට ළමයාව
ඒ කියන්නේ තාත්තා විශේෂයෙන්ම අම්මයි තාත්තයි දෙන්නම ළමයා එක්ක රෑ 7ට පැයක් ගත කරන්න තියාගන්න ඕන හැමදාම මේ කාලේ ඒක අත්‍යවශ්‍යයි. ඒකම ළමයා නිින්දට යනකම්ම ළමයාක් ඉන්න පුළුවන් නම් නිදා ගන්න ළමයාගේ මම ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා අර ගබා ශ්‍රාවය වෙනවා මොලේ ගැමාමයින බීට්‍රික් ඇසිඩ් ඒ ගබා ශ්‍රාවය වෙනකොට තමයි නිදිමත එන්නේ පොඩි ළමෙක් වගේ වෙන්නේ වැරදි දේවල් මතක් වෙන්නේ ඒ වෙලාවට අම්මයි තාත්තයි එතන ඉන්නවා නම් ළමයට ඒක ලොකු උදව්වක් වෙනවා හොඳ නිින්දකට ඇතුල් වෙන්න. හයවෙනි කාරණාව mistake management strategy. ඒ කියන්නේ ළමයින්ට වැරදෙනකොට දැන් කෑ ගාලා හරියන්නේ නැහැ, shut up කියලා හරියන්නේ නැහැ, I'll give you a shot කියලා ඒක හරියන්නේ නැහැ. ඒ වගේ වචන පාවිච්චි කරන්නත් එපා. වැරද්ද හරි ගස්සන්න ඕන ළමයා එක්ක අවුලක් රණ්ඩුවක් ඇති කරගන්න නැතිව එයාට ඒක විද්‍යාත්මකව පෙන්වලා දීලා. ඉතින් මගේ පොත් ගොඩක් තියෙනවා මේ ගැන මම මේ ලියපු මේ පොත් තිබෙනවා සරසවි හැම සරසවිය පොත් හලකම මේ පොත් තිබෙනවා. කරුණාකරලා පොත් ටිකක් ඩොක්ටර් මෙන්ඩිස්ගේ පොත් ටිකක් ගන්න. මම ඩොක්ටර් මෙන්ඩිස් මගේ අවසාන මේ නිලමය පෝස්ට් එක හෙඩ් ඩිපාර්ට්මන්ට් මෙඩිකල් ෆැකල්ටි මේ ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක හෙඩ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි. ඒකයි මම කොවිඩ් සයන්ස් ගැන ගොඩක් මගේ විස්තරවල ෆාමකොලොජිකල් ඒවා කොයි බෙහෙත්ද හරියන්නේ යන ආදි වශයෙන් තිබෙනවා. ඉතින් මේ මිස්ටේක් මැනේජ්මන්ට් කියන්නේ ළමෙක්ට වරදක් වුණාම ඒ වරද අවශෝෂණය කරන්න ඕනේ තාත්තා. වරදින් නිදහස් කරන්න. ඕක ටිකක් අර හිතූපත වගේ අර කුරුසියේ මූල ධර්මයේ යහපත් එඬේරෙක් වගේ තාත්තා වරද අවශෝෂණය කරලා ළමයන් හැමතිස්සම කතා කරන්නේ retributive justice නෙමෙයි. ඒ කියන්නේ දඬුවම් කරනවා කියලා නෙමෙයි. පුතා මේකද අපි මෙහෙම කරාම ඊළඟ සැරේ මේක වෙන්නේ නැහැ. ඒ ට්‍රැක් එකේ තමයි ළමයාව තියාගන්න ඕනේ. ඒ කියන්නේ correction නිසා confidence බිඳින්න බෑ. දෙමව්පිය දැන් ළමයින්ට කෑ ගහන්න ගියාම හරි හදන්න ගියාම හරි ළමයාගේ අගය නැති වෙන තරම් දෙමව්පිය ළමයාට එහෙම කතා කරනවා. එහෙම හරියන්නේ නැහැ. අවසාන එක 7 වෙනි යතුර මේ ළමයින් එක්ක ඔබට කළ හැකි විෂයක් මිනිත්තු 40ක් විතර කරන්න ඕන හැමදාම. ඉස්කෝලේ නේ. දැන් මේක Zoom වලට බාර දීලා විතරක් හරියන්නේ නැහැ. ගුරුවරුන්ට විතර බාර දීලා විතරක් හරියන්නේ නැහැ. අනුගාමී සිංහල හරි දෙමළ හරි ඉංග්‍රීසි හරි පුළුවන් විෂයක් පාඩම් කරලා හරි ළමයි එක්ක කරන්න ඕන. පොත කියවගෙන යන එක හරි මේ කාලය ඔක්කොටම අමාරු කාලයක් නිසා පවුලේ සමදතා වැඩි කරමින් ළමයාට තාම අයිති වූ දේවල් තිබෙනවා. අහිමි නැත්නම් ඔක්කොම අහිමි වුණා වගේ නෙගලන්ට දැනෙන්නේ. දැන් තාත්තට අම්මටත් රැකියාවයි ආර්ථිකේ අමාරු වෙලා තියෙනවා තමයි. නමුත් ඔබ තේරුම් ගත යුතුයි ළමයින්ට දැනෙන අමාරුව ඊට වඩා වැඩි කියලා. ඉතින් ඊළඟ මාතෘකාව මම එන්න කැමති stillness and wellness. ඒ කියන්නේ ළමෙක් නිහඬියාව පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ ළමෙක් ඉතා ගැඹුරු කල්පනාවල නිමග්න වෙන කල එයාගේ මෙමරි නියුරෝන්ස් වර්ධනය වෙනවා. මෙමරි නියුරෝන්ස් සහ මෙමරි ස්නායු ශෛල මතක ස්නායු ශෛල සහ මතක පතයන් හැදෙන්නේ අවුරුදු 14 වෙනකම් විතරයි. ඒ නිසා අවුරුදු 14 වෙනකම් ළමයාට ගොඩක් එයාගේ චින්තන ශක්තිය ගැඹුරින් හිතීම අවධානය ගැඹුරු කිරීම අවධානය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කාරණා බ්‍රේන් බ්‍රිලියන්ට් වෙන්න. ඒ නිසා gedara සද්ද වැඩි වෙන තරමට ළමයා හායි හුයි මියුසික් අහන එක වැඩි වෙන තරමට කනේ මියුසික් ගහගෙන ඉන්න එක වැඩි වෙන තරමට ළමයාගේ මතක සටහන් බොහොම මේ తాවකාලික නොගැඹුරු සුපර්ෆිෂල් මතක සටහන් වෙනවා. එතකොට මොලේ දියුණු වෙන්නේ නැහැ, ශික්ෂණ පත දියුණු වෙන්නේ නැහැ. ඇත්තෙම චරිතයක් බොහොම මේ ගැඹුරක් නැති එයාට මහැර විසි වෙන චරිතයක් වෙනවා. මේක ලොකු අයටත් වෙනවා. හැබැයි ළමයින්ට මේ බලපෑම වැඩි වෙනවා. ඒ නිසා මම කලින් කිව්වා මෙන් 11ට නිදා ගන්නම අවශ්‍යයි. ඒ ගැඹුරු සුවදායක නින්දේදී මොලේ පත ගොඩක් හැදෙනවා. එතකොට මොලේ අලුත් නියුරෝන් හැදෙන්නේ ගැඹුරු සුවදායක නින්දේදී තමයි. ඉතින් ඒ ගැඹුරින් හිත ආවර්ජනය කිරීමෙන් ළමයාගේ මොලේ බ්‍රයිට් වෙනවා, බ්‍රිලියන්ට් වෙනවා. ඒ නිසා ගෙදර ටෙලිවිෂන් දාන තරමට ළමයා මුග්ධ වෙනවා, මෝඩ වෙනවා. ඒකයි වැඩි. මේ IQ අඩු වෙනවා. ඔව්.
ඉතින් මේක මොකද මම මේක විශේෂයෙන් කියන්නේ මේ කාලේ ළමයි ගොඩක් ගෙදර ඉන්නකොට හැමතිස්සෙම ඔන්ලයින් ටෙලිවිෂන් එකයි වැඩ කරනවා නම් හරියන්නේ නැහැ. ඉතින් තවදුරටත් කියන්න තියෙන්නේ ඔබගේ ගෙදර නිකං සද්දබද්ද වලින් පුරවන්න එපා ප්ලීස්. ඊළඟට අපි එනවා මේ හොඳින් නිදා ගැනීමට සැලැස්සුවොත් ළමයට වෙන යහපත් දේවල්. අපිටත් එහෙමයි. එක ඒ රාත්‍රී කාලේ යුතු නිින්දට ඇතුල් වෙනකොට ඒ ගැන මෙලටොනින් ක්‍රියා කරනවා. මෙලටොනින් අපේ දෘෂ්ටි විඥානය සඳහා ක්‍රියා කරනවා. මොළේ සෛල වර්ගයක් තියෙනවා එක එක තැන්වල තිබෙනවා ක්‍රොමැෆින් සෛල කියලා. ඒ ගොඩක් ක්‍රොමැෆින් සෛල වලින් නිෂ්පාදනය වෙන නියුරෝකෙමිකල් ද්‍රව්‍ය ඩෝපමින් නිපදවන ක්‍රොමැෆින් සෛල, සෙරොටොනින් නිපදවන ක්‍රොමැෆින් සෛල, ඇඩ්‍රිනලින් නිපදවන සෛල යන ආදී වශයෙන් කොම සෛල එක එක වර්ගයේ රසායනික සම්ප්‍රේෂණ තිබෙනවා. මම ක්ලිප් එකක් කරලා තියෙනවා ජූසර්ස් 7ක් කියලා. බ්‍රේන් ජූසර්ස් 7ක්. ඒක අවශ්‍ය නම් අපිට WhatsApp එකක් ලබන්න සලකන්න. මගේ YouTube channel එකෙත් මේවා තිබෙනවා. Facebook එකේ timeline එකෙත් තිබෙනවා. තුරුණු විය කියලා තිබෙනවා මේ Facebook page එකක්. ඒකෙත් මේවා ගොඩක් තිබෙනවා. ළමා මානස ශික්ෂණයට අත්‍යවශ්‍ය කාරණා. මගේ පොත් තමයි ළමා හරි ශික්ෂණය, යහ ශික්ෂණය සහ right learning and recovering childhood, mom and dad mistake management, ළමා සම්පත, ඔහොම පොත් ගොඩක් තිබෙනවා. ආත්මික විෂයන් ගැන ලියුත් පොත් තිබෙනවා. මේ ඔක්කොම සරසවි හැම පොත් ශාලාවකම තිබෙනවා. ඒ වගේම අපේ අපේක්ෂා නිවස 374 ලෙස්ලි රණගල මාවත බොරැල්ල ඒකේ පොත් හලිනුත් සතිය දවස්වල මේ පොත් ලබා ගන්න පුළුවන්. තැපල් මාර්ගයෙන් ගෙන්න ගන්නත් පුළුවන්. WhatsApp එකකින් ගණන් එහෙම අහලා එවන්න පුළුවන්. එතකොට දෙවනි කාරණාව නින්ද සම්බන්ධයෙන් අපේ නින්දේදී අපිට REM sleep, NREM sleep හොඳට වෙන තරමට උදේ නැගිටිනකොට අපි නින්දෙන් අපේ මතකය ප්‍රබුද්ධ වෙලා තමයි නැගිටින්නේ. ළමයින්ට මේක අවශ්‍යයි. ඒ නිසා උන්ට හිතුවක්කාර ලෙස කැමති වෙලාවකට නිදා ගන්න දෙන්න එපා. රණ්ඩු කරන්නත් එපා. මේ ගැන උන්ට විද්‍යාව කියලා දෙන්න. මේ ක්ලිප් එක අහන්න සලස්වන්න. ඒ කියන්නේ හීන පෙනෙන කාලවල්, හීන නොපෙනෙන කාලවල් වගේ සයිකල්ස් 3-4ක් ගියාම හොඳ ප්‍රබෝධයකින් උදේ නැගිටිනවා. තුන්වෙනි කාරණාව මම අර කලින් කියවනේ උදේ හිරු උදාව සමග නැගිටිනාම අපේ ක්‍රොනෝබයොලොජිකල් රිද්ම් එක ඉන්සුලින් මේ growth hormone ස්‍රාවය වෙන විදිය ගානට සිද්ධ වෙනවා. තරුණ වයසේදී එතකොට ඩයබටිස් හැදෙන්නෙත් නැහැ. හතරවෙනි එක මේ ඇහැරගෙන ඉන්න ළමයි පුරුදු වෙනවා කෝපි බොන්න. ආහාර එක්ක සමතුලිත නැතුව කෝපි බොන කල්හි මොකද වෙන්නේ? මේ ඒක ඩයබටිස් හැදීමට හේතු වෙනවා. Drinking coffee on an empty stomach, new research says promotes diabetes. ඉතින් ගොඩක් මේ ඇහැරගෙන ඉන්න ළමයි රැතිස්සෙත් කෝපි බොනවා ආහාර නැතුව. So when you are awake you begin to drink coffee without balancing it with food. That promotes diabetes. Point number 5, අපි නින්දට යනකොට මං කියවනේ අර ගබා උත්තේජන වෙලා නිදාගත්තම අපි පොඩි ළමයා වගේ නිදා ගන්නවා. When GABA is secreted, we feel treated like a little child. That's the feeling we get when we are falling asleep. අපි අර නින්දට යනකොට අපිට දැනෙනවානේ mellowed by sleep. එතකොට අපි සම්‍යශීලී වෙනවා. That promotes empathy. Therefore disturbed sleep promotes dyspathy, rude behavior. ඉතින් අර ළමයි reckless වෙනවා, කට උල් වෙලස කතා කරනවා. ඒ ඔක්කොම වෙන්නේ අර යුතු නින්ද. Sleep is related to character and curriculum and choices. ඉතින් ඒ හොඳ නින්දේදී ළමයාගේ චරිතය එහෙම හැදෙනේවත් වෙනවා, ශික්ෂණයත් ගැඹුරු වෙනවා, ඒව නැති වෙනවා. මේ නින්දේදී ළමයා අරගල කරන්න ගියොත්. Then I want to introduce another topic, balanced life for kids in COVID time. මේ COVID කාලේ තුලනේ වෙච්ච ජීවිතයක් ළමයින්ට අවශ්‍යයි. First, ඉතින් මේ ළමයා කියන එක first the child is spirit. ඉතින් ළමයාගේ ආත්මයක් තිබෙන. ඒක තමයි God ගින් ආපු කොටස, පවතින කොටස. ඒක වෙනස් වෙන්නේ නැහැ, චංචල වෙන්නේ නැහැ. ඒක තමයි ආගේ ඔක්කොම උරුම කතාව God scope එක තියෙන්නේ. Then we have
the conscience, which is the umpire. Now, apita harda sakshiyat තියෙනවා, that is the regulator, and then we have the heart, which is the generator. එතකොට heart එක තමයි ජනකය, generator එක. heart එක නොඑක ආශා සිතුවිලි එක එක ඒවා generate කරනවා. heart generates as it pleases, but conscience says yes and no. හෘද සාක්ෂිය කියනවා ඒක හොඳයි ඒක හොඳ නැහැ යනාදී වශයෙන් අපිට විමසීමක් දෙනවා. So conscience is the umpire. Conscience හෘද සාක්ෂිය තමයි umpire. So don't match fix the umpire, because if you match fix the umpire, you lose the benefit of the conscience. There are match fixing තියෙනවානේ. අපේ පැත්තට වාසි පැත්තට හොයියා කියන්නේ. ඒ විදිහට හෘද සාක්ෂිය හදාගත්තොත් regulator එක නැති වෙනවා. ඔබට ඕන විදිහට සිතා මේ හෘදේ සිතා සිතුවිලි වලින් හිතලා ඕන එකක් කරන්න පටන් ගන්නවා. Then we have our imagination and our memory. එතකොට අපිට තිබෙනවා imagination, ඉදිරිය ගැන සිතන සිතුවිලි. ඉතින් spook වැඩි වෙන තරමට, digital screen එකේ වැඩි වෙන තරමට children are propelled by the screen into the hi-fi, sci-fi, fantastic future. ඒගොල්ලෝ ගොඩාක් ඒවා හිතනවා. මනෝ රූප, මනෝ ලෝක ගොඩක් හිතනවා. නමුත් ඒවා කරන්නේ නැහැ. Performance goes down, imagination increases. This generation is like that. I have done a clip. දැන් මම clip එකක් කරා 129. සම්පූර්ණයෙන්ම මේ ගැන තමයි මම ඒ clip එකේ කරලා තිබෙන්නේ. Imagination increases and pulls the child into a fantastic, unachievable, undoable future. එතකොට imagination එක මනෝරූප වැඩි වෙනකොට එයා කරන්නේ නැති දේවල් තමයි හිතන්නේ. එයා virtually fantastic. නමුත් ඇත්ත ජීවිතේ මොකද කරන්නේ නැහැ. Then we have the memory working through the amygdala. The memory එක මතක සටහන් amygdala එක හරහා වැඩ කරන hypothalamus hippocampus. ඒකට ඇතුල් වුණොත් ත්‍රාස්‍ය වේදනාව, post traumatic stress disorder kind of thing. The last stress, last thrill is still pushing you forward. So you or the kid gets into a pushed. There's a momentum which is artificial. ඒගොල්ලන්ගේ ගම්‍යතාවයක් තියෙනවා කවුද තල්ලු කරා වගේ. ඒක හරියට අර කෙහෙල් ගෙඩියක ලෙල්ල බිම තිනකොට ලිස් වැටෙන එක like you are slipping on a banana skin. That is called bottom up regulation in neurophysiological language. අපි ඉතින් කරන්න ඕනේ top down regulation, executive empathic, think from the prefrontal cortex. අපි කරන්න ඕනේ මේ මෙතන උඩ ඉඳලා top down කියන්නේ එකට සම්‍යශීලී විධායක thinking patterns, a regulatory mechanism. Instead of which, when we are pushed from the last hour or the last night, ඒ වෙනුවට අපි අන්තිම පැය හෝ අන්තිම රාත්‍රියෙන් push වෙනකොට ඒක bottom up regulation වෙනවා amygdala හරහා. එතකොට background noise brain එකේ වැඩි වෙනවා, stress condition එකක් එනවා. ඉතින් so children are getting projected into the future by sci-fi, fantasy and spook and magic, and they are pushed from behind. They are never in the present. එතකොට ඒගොල්ලෝ මේ වර්තමානයේ නැති කට්ටියක් වෙනවා. අර හැට යනවා හරි එහෙන් ඉඳලා මෙහෙන් තල්ලු වෙනවා වගේ. So please attend on that hard the imagination and the memory must be එකට balance වෙන්න අවශ්‍යයි. නැත්නම් එන්න උදාරම් කියන කෙනෙක් වෙනවා. His gloating increases, performance goes down. You can draw it on the x-axis and the y-axis. අපි x-axis එකේ දැම්මොත් පුරසාරම, y-axis එකේ දැම්මොත් වැඩ කිරීම, පුරසාරම වැඩ කිරීම performance is inversely proportionate to boasting. ඒක ළමයින්ටත් වෙනවා දේශපාලනඥයන්ටත් වෙනවා. So gloating and boasting on the x-axis and performance on the y-axis, you will have a graph that comes down. So I give explanations. So ඒක තුළ ළමයි මොනවාරි හිතනවා නම් ඒ හිතපු දේ ඒගොල්ලෝ කරන්න ඕන 50%. At least 50% of imagination they must do. That's why we always have hands-on things for them to do, whether they are 5, 10 or 15. ඒගොල්ලෝ අවුරුදු 5 වුණත් 10 වුණත් 15 වුණත් කරන්න දෙයක් තිබෙන්න ඕන. So we have suggested GATS, grips and ropes, thrill sports. So ඉතින් අපේ Colombo Empathic Learning Center එකේ අපි ගොඩක් challenge course එකක් හදලා තිබෙනවා. අපේ වෙනම conference center එකකුත් තිබෙනවා. ඒකේ ළමයින්ම අපි යොදවනවා
They are literally hands-on. Become more friction and more proprioception, better the brain becomes. More brilliant the brain becomes. I think api proprioceptions can me joints haraha space sense එක අවකාශය පිළිබඳ sense එක වැඩි වෙන්න උත්තේජවත් වෙන්න මොලේ tracks හරියට වැඩි වෙනවා. මේ ඔක්කොම ඉතින් අවුරුදු 14ට ඉස්සෙල්ලා කරගන්න ඕන. Before the age of 40, you must get your fellows to do this. So with lack of sports, lack of outside opportunity, ඉතින් මේ COVID කාලේ එළියට යන්නේ නැහැ, ඉස්කෝලේට යන්නේ නැහැ, ක්‍රීඩා කරන්න බෑ, ස්විමින් කරන්න බෑ. ඒ නිසා ගෙදරදී මේවා සපයා දෙන්න දෙමව්පියෝ උත්සාහවන්ත විය යුතුයි. Parents have to package the fact that childhood does not wait. You can't wait till COVID is over. මේ දරුවන්ගේ ළමා කාලයේ වර්ධනය COVID ඉරවෙනකම් බලන් ඉන්නේ නැහැ. Childhood does not wait. So what happens is a lost childhood. You will not recover it. You have to do it at home. ඉතින් මේක ළමයින්ට ඔබ ගෙදරදී ලබා දෙන්න අවශ්‍යයි. This is actually, I can see some of my friends watching. This is actually my vernacular talk. Make a mang me singalan karne ka. Same talk is available as clip number 130. Same talk. I think api me gana. So my main theme on this clip is parents. You have to give your time, invest for kids now. ඔබ දෙමව්පියෝ නම් ඔබ දැන් මේ ළමයින්ට ඔබේ කාලේ දිය යුතුයි. දැන් කී ආණ්ඩුවට බැනලා හරියන්නේ නැහැ, ඉස්කෝලේ නැහැ කියලා හරියන්නේ නැහැ. What did you raise up children for? Why did you produce children for? Don't make others responsible for them. In a time like this, you are responsible. Take ownership. ඉතින් මේ වගේ කාලෙක ඔබගේ ළමයින්ගේ අනාගතය ගැන, දෛනික වර්ධනය ගැන ඔබ යොමුසුළු වෙන්න. ආණ්ඩුවට බනින්නේ නැහැ, ඉස්කෝලේට බනින්නේ නැහැ. වැඩක් නැහැනේ, එනර්ජි නාස්ති කරලා වැඩක් නැහැ. So I think less TV clips you see, the better it is. Yeah. Otherwise, we all become politicians with fake science, fake politics, fake economics, fake media, and fake ecology also. ඉතින් මේ කාලේ ව්‍යාජ විද්‍යාවක් යනවා, ව්‍යාජ economics ආර්ථිකයක් යනවා, global brands plan කරන විදිහට, ව්‍යාජ media ගොඩයි, ඊළඟට ව්‍යාජ විද්‍යාඥයෝ ගොඩයි, ඉතින් ව්‍යාජ එක එක යනවා. So don't get caught to that. Mind your business. ඔබට අයිති කාරණාව ඔබ බලා ගන්න. ඔබගේ පවුල, දරුවගේ දෛනික වර්ධනය. Your child's daily development. Final point I want to මා අන්තිමට බලන්න යන්නේ. So memories from the past hour or year work through the amygdala. ඉතින් ඔබගේ අන්තිම පැය ඇති වුණු මේ මතකය වේදනාකර, hurtful, thrilling, ඒක තමයි push කරන්නේ. That is called bottom up regulation. Fellow has shifted to taking stimuli from everywhere else rather than him thinking. ඉතින් ඒ ළමයා තමා හිතන්නේ නැතුව හැම පැත්තෙම එන ශබ්ද, බද්ද, ආලෝකය, LED එකෙන් තමයි එයා උත්තේජවත් වෙලා තිබෙන්නේ. Third point, this is my final point, calibration and celebration. ළමයින්ට ප්‍රමිතියක් අවශ්‍යයි. ප්‍රමිතිය, so initiation, ආරම්භය, navigation, තරණය, successful in conclusion, and good reward. අවසානය, reward. And who says reward? Child himself says reward. So the initiation, navigation, conclusion is dopamine for 45 minutes. Reward and satiety is serotonin. ඉතින් අපි dopamine වලින් ඉලක්කය බලා වැඩ කරනවා, ආරම්භය, තරණය, අවසානය දක්වා වැඩ කිරීම dopamine. ඒකට කියන්නේ salience, ඉලක්කය දරා වැඩ කිරීම. ඊට පස්සේ serotonin වැඩ කරලා how good was it, ඒක හරියට කරාද, improve කරන්නේ කොහොමද කියලා ආපසු හැරිලා බලනවා. That cycle must not be disturbed. That's called the default mode network of thought every hour. හැම පැයදීම මේ cycle එක අපි තියාගත්තොත් අපිට Alzheimer හැදෙන්නෙත් නැහැ. If you keep your default mode network, you don't get Alzheimer. Every hour, know what you are doing. Don't be a couch potato before fake news. That's it. ඉතින් අපි අර LED light එක බලනවා, pixel screen එක බලනවා, කිසිම දෙයක් කරන්නේ නැතුව ඒ TV එකේනා කියන ඒවා නිකන් ඒක අහන් ඉන්නවා. එතකොට අපේ මොලේ චින්තන පත ඔක්කොම අභාවයට යනවා. So calibration is important, that they know what they did for an hour. Our brain, God has designed like that. Be sensitive to what you do, the calibration. Now don't think calibration කියන්නේ ප්‍රමිතිකරණය, ප්‍රමිතියකට වැඩ කිරීම,
ඔබගේ පැය ගුණාත්මක භාවය කොච්චරක් කරාද මැනිය හැකි දේවල් මොනවද කරේ. So giving a book and reading, getting them to work with one toy at a time, පොතක් කියවීම, පිටු පහක් කියවීම, පැයකට ප්‍රවේශමෙන් කියවීම යනාදී දේවල්. ඉතින් මේ ටික තමයි අපිට කියන්න තිබෙන්නේ. So don't over calibrate. ඉතින් ළමයින්ට විභාග දෙන්න එපා, හැමතිස්සෙම ටෙන්ෂන් දෙන්න එපා. තාත්තා මොන හරි දුන්නාම වැරදුනොත් කියන අදහස නෙමෙයි. Creativity is always good. ඉතින් යම් නිර්මාණශීලී දෙයක එයා යෙදෙන්න ඕන. End of creativity, end of any work track must be serotonin, happiness and satisfaction child must have. ඕනෑම වැඩ කරන පතයක කෙලවර serotonin වලින් mediate වන තෘප්තිය විය යුතුයි. Child is satisfied with what the child did. ඒ ළමයා කරපු දේ ගැන ළමයාම තෘප්තිමත් වෙන්න ඕන. තාත්තා අම්මයි පගා දුන්නට වැඩක් නැහැ. කේක් දුන්නට සීනි දුන්නට ඒක හරියන්නේ නැහැ. He himself must have the sense of achievement and reward. So when people, young fellows work marijuana, their reward motive is dumped. ඉතින් marijuana ගැහුවාම reward motive එක අඩු වෙලා ඒගොල්ලෝ හැමතිස්සෙම cool. වැරදුනත් cool, accident උනත් cool, girl කෙනෙක්ව අමාරුවේ දැම්මත් cool, නරකක් උනත් cool, මුකුත් නොඋනත් cool. That's marijuana. Completely dumps down reward motive. Removes tension, meaning they have no achieving end. That's a hopeless existence, and it's a utter folly for the medical profession to say to legalize marijuana. ඉතින් එක එක මෝඩ කතන්දර වලට මේ marijuana legalize කරන්න කියනවා. ඉතින් ඇමරිකාවේ එක එක states ඒවා කරලා තිබෙනවා. ඉතින් ඒක මෝඩ වැඩක්. That's just by the way, because I was on the topic of calibration and celebration. Calibration කියන්නේ වැඩක් හරියට කිරීම. Celebration කියන්නේ rejoice and reward. කරපු දේ ගැන තමන්ම ප්‍රීති වීම. So that's what this Christmas times you have heard it. We need a good shepherd in our life. ඉතින් අපේ ජීවිතේට යහපත් දෙයක් ඉන්නම නම් අපේ ඉලක්කය තියාගන්න පුළුවන් වෙනවා. Otherwise, I told you, we match fix the umpire. Who's our umpire? Conscience. And that's the regulator. Our heart is the generator. Heart generates all kinds of stuff. But we need a regulator connected to a good shepherd, the conscience. Don't match fix your umpire. You'll get into trouble. Yeah. With bad strokes, you try to win matches, no good. ඉතින් අපේ strokes හොඳ නැති කොටත් match දිනන්න පුළුවන් කියලා හිතුවොත් අපි ජීවිතේ ලොකු කරදරයකට වැටෙනවා. Thank you for listening. We'll join again another time.